ඇහෙනවද? හරි. ආයිබෝවන්. අයබෝවන් සර්. හරි. හරි. මේ අපි චූටි ගානක් හදලා බලමු. ඉස්සෙල්ලාම මම පන්තියේ තියලා තිබ්බා නිර්මාණ පාඩමට අදාළව මම ඔයගලන්ට එදා මේ වීඩියෝ එක YouTube එකට දාලා link එකේ දැම්මා group එකට. link එක group එකට දාලා තිබුණා. බැලුවේ නැද්ද මේ පාඩම එදා? පතහා නිර්මාණ පාඩමට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කට්ටිය බැලුවද ඒක? ඒක බලන්න. ටියුට් එකේ මම ඔයගලන්ට පතහා නිර්මාණ ටියුට් එක නැති දරුවොත් ඇති ලියා ගන්න මේ ගාන. අපි නිර්මාණ ගැටලු කීපයක් බලමු කරලා. දැන් උඩට ඔයාලට අදහසක් එයි විභාගෙට එන්නේ මොන වගේ ගැටලුද කියන එක. හරි. පළවෙනි ප්‍රශ්නය පළවෙනි කොටස. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. මට ලියා ගන්න. හරි. ඕලක්ෂයක සිට ඕලක්ෂයේ සිට ඕලක්ෂයේ සිට සෙන්ටිමීටර් 3ක් දුරින් පිහිටි සෙන්ටිමීටර් 3ක් දුරින් පිහිටි ලක්ෂයක පතය නිර්මාණය කරන්න. ලක්ෂයක පතය නිර්මාණය කරන්න. ලක්ෂයක පතය නිර්මාණය කරන්න. රෝමි ඉලක්කම් අංක 2 දෙවැනි කොටස. දෙවැනි කොටස තියෙනවා පුතේ OA සමානයි සෙන්ටිමීටර් 6. OA සමානයි සෙන්ටිමීටර් 6. වනසේ සෙන්ටිමීටර් 6 වනසේ capital A නම් වෙනත් ලක්ෂයක සිට සෙන්ටිමීටර් 4ක් දුරින් පිහිටි ලක්ෂවල පතය නිර්මාණය කරන්න. ලක්ෂවල පතය නිර්මාණය කරන්න. ලක්ෂවල පතය නිර්මාණය කරන්න. තුන්වෙනි ප්‍රශ්නය O සිට සෙන්ටිමීටර් 3ක් හා O සිට සෙන්ටිමීටර් 3ක් හා A සිට සෙන්ටිමීටර් 4ක් A සිට සෙන්ටිමීටර් 4ක් දුරින් පිහිටි ලක්ෂ 2 P හා Q යනුවෙන් නම් කරන්න.
P හා Q යනුවෙන් නම් කරන්න. හරි. චූටි නිර්මාණයක් ඔය තියෙන්නේ. පටන් ගන්නකෝ. පළවෙනි මේ අපි නිර්මාණ පාඩමේ එදා ඉවර කරා කෝණ නිර්මාණය සහ කෝණ පිටපත් කිරීමට අදාළව කරලා මේකේ පළවෙනි කොටස දුන්නේ ඕ ලක්ෂයේ සිට සෙන්ටිමීටර් 3ක් දුරින් පිහිටි ලක්ෂයක පතේ නිර්මාණය කරන්න. දෙවැනි එක OA සමානයි සෙන්ටිමීටර් 6 වනසේ වූ A නම් ලක්ෂයක් A නම් වෙනත් ලක්ෂයක සිට සෙන්ටිමීටර් 4ක් දුරින් පිහිටි ලක්ෂවල පතේ නිර්මාණය කරන්න. ඊට පස්සේ කියනවා O සිට සෙන්ටිමීටර් 3ක් හා A සිට සෙන්ටිමීටර් 4ක් දුරින් පිහිටි ලක්ෂ දෙක P හා Q යනුවෙන් නම් කරන්න. හරි. ඉක්මනට කරන්න බලන්න පොඩි අදහසක් ගන්න ඔය එකේ ඔතන දීලා තියෙන්නේ ලක්ෂ දෙකකට සමදුරින් ලක්ෂ එක ලක්ෂයක දැන් O ලක්ෂයට නියත දුරකින් චලනය වන ලක්ෂයන්ගේ ගමන් මාර්ගය. එතකොට ලක්ෂයකට නියත දුරකින් චලනය වන්නා වූ ලක්ෂයන්ගේ ගමන් මාර්ගය වෙන්නේ වෘත්තයක්. ලක්ෂයකට නියත දුරකින් චලනය වන්නා වූ ලක්ෂයේ ගමන් මාර්ගය වෙන්නේ වෘත්තයක්. ඊළඟට ඒක කියනවා O කියන ලක්ෂයට සහ A කියන ලක්ෂයට. එතකොට O ලක්ෂයට සමාන දුරින් ගමන් කරන්න ඕනේ. A කියන ලක්ෂයට සමාන දුරින් ගමන් කරන්න ඕනේ. එතකොට O කේන්ද්‍රය වෙන වෘත්තයක් තියෙනවා. A කේන්ද්‍රය වෙන වෘත්තයකුත් තියෙනවා. ඒ දෙකම නිර්මාණය කරන්න. ඉන්දුවර ඔව් සර්. එදා මේ උදේ පන්තියේදී කට් වුණා නේද 5:00ට 5:45ට විතර. ඔව් සර්. ඒ ක්ලාස් එකක් තමයි. ක්ලාස් එකක් තිබුණා තමයි. හරි අපි බලමු අපි චූටි ගානක් අද ආරම්භයේදීම කරේ බලන්න පුතේ මෙතන තියෙනවා මම දුන්නා පළවෙනි කොටස ඔයාලා ගාව ටියුට් එක තියෙනවා නම් ටියුට් එකේ දෙවෙනි ගැටලුව අවසානයේට දීලා ඔය පතහ නිර්මාණ පාඩමේ අවසාන අභ්‍යාසයට අදාළව දීලා තියෙන දෙවෙනි ගැටලුව හරි Hello. Ini මොකද? ඔයා ලින්ක් එකෙන් පුතේ සම්බන්ධ වෙන්නේ? පාස්වර්ඩ් ID එකෙන්ද? ලින්ක් එක දිනවද? ගෲප් එකේ දාලා තියෙනවද? ඒකෙන් හරියන්නේ නැහැ. ගිය මාසෙකින් දැන් මේ තාම අගෝස්තු මාසෙ පටන් ගත්තේ නැහැ. මේ අගෝස්තු මාසේ ටියුට් එකේ මේ පතහ නිර්මාණයේද අනිත් එකේද? ඒකේ ලින්ක් එකේ නෙමෙයි පාස්වර්ඩ් එකේ නෙමෙයි අනිත් එක ගන්න. අර දැන් ඔයා ගිය සතිය සම්බන්ධුනේ ඒකේ නේද?
හරි. මේක කියන මුලින්ම ඕලක්ෂයක සිට සෙන්ටිමීටර් 3ක් දුරින් පිහිටි ලක්ෂයක පතය නිර්මාණය කරන්න කියලා. මම නිර්මාණය කරනවා මෙතන. මෙන්න ඕක කියන ලක්ෂය මම ලකුණු කර ගන්නවා. මට පුළුවන් කව කටුවට ගන්න සෙන්ටිමීටර් 3ක අරය. මම කව කටුවට සෙන්ටිමීටර් 3ක අරය ලබා ගන්නවා. මම ලබා ගත්තා. අරගෙන ඊට පස්සේ මේ ලක්ෂයට සෙන්ටිමීටර් 3ක් දුරින් ගමන් කරන්නා වූ ලක්ෂයන්ගේ පතය තමයි නිර්මාණය කරන්න කියන්නේ ගමන් මාර්ගය. එතකොට මම මෙයාගේ ඉන්න නිර්මාණය මේ තියෙන්නේ O ලක්ෂය. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මෙහෙම දෙයක්. OA සමානයි සෙන්ටිමීටර් 6ක් වූ 6ක් වෙනසේ. දැන් මේකේ අරේ සෙන්ටිමීටර් 3යිනේ. ඒ කියන්නේ තව සෙන්ටිමීටර් 3ක් දුරින් පිහිටන්න ඕනේ. තව සෙන්ටිමීටර් 3ක් දුරින් පිහිටන්න ඕනේ. ඒකට අපි ගමු මේ වගේ. ඒකව ගමු. දැන් O වලින් ඉඳන් සෙන්ටිමීටර් 6ක් දුරින්. O සිට සෙන්ටිමීටර් 6ක් දුරින් පිහිටි ලක්ෂවල ගමන් මාර්ගයේ මේ ලක්ෂය තමයි අපි ලකුණු කරගන්න ඕනේ. කෙනෙක්ට පුළුවන් මේ විදිහට රේඛාවක් නිර්මාණය කරලත් ඔය සෙන්ටිමීටර් 6 ගන්න පුළුවන්. නැත්නම් කැමති තැනකින් මේ කව කටුවට සෙන්ටිමීටර් 6 අරගෙන ඕවල තියලා ලක්ෂයක් මෙහෙම ඡාපයක් ගැහුවා නම් මේ ඡාපය මත ඕනම ලක්ෂයක් අපිට ගන්න පුළුවන්. මොකද ඒ ඡාපය මත පිහිටි ඕනම ලක්ෂයක සිට ඕවලට තියෙන දුර සෙන්ටිමීටර් 6යි. සෙන්ටිමීටර් 6යි. දැන් මම සෙන්ටිමීටර් 6 ලබා ගන්නවා. අරගෙන ඕවල තියලා ඡාපයක් ලකුණු කරනවා. ඔන්න සෙන්ටිමීටර් 6ක් දුරින් පිහිටි ඕලක් මේ A ලක්ෂය. A ලක්ෂය. මෙයා තමයි A. දැන් අපිට කියනවා මේක ඊළඟට වෙනත් ලක්ෂයක සිට A නම් වෙනත් ලක්ෂයක සිට සෙන්ටිමීටර් 4ක් දුරින් පිහිටි ලක්ෂයක පතය නිර්මාණය කරන්න. එතකොට A වල ඉඳන් සෙන්ටිමීටර් 4ක් දුරින් පිහිටි ලක්ෂයක පතය තමයි අපිට නිර්මාණය කරන්න කියලා කියන්නේ. මට පුළුවන් දැන් තව කටුවට සෙන්ටිමීටර් 4ක් අරගන්න. ඒ 4ක් අරගෙන A වල තියලා අපිට පුළුවන් මේ පතය නිර්මාණය කරන්න. අන්න මම පතය නිර්මාණය කරනවා. පතේ නිර්මාණය කරනවා. දැන් ඔයාලට පේනවා මේ වෘත්ත දෙක එකිනෙකට ඡේදනය වෙමින් ගමන් කරනවා. මේ වෘත්ත දෙක එකිනෙකට ඡේදනය වෙමින් ගමන් කරනවා. මේ O වල ඉඳන් මේ පතේට තියෙන දුර සෙන්ටිමීටර් 3යි. A වල ඉඳන් මේ පතේට තියෙන දුර සෙන්ටිමීටර් 4යි. ඒ ලක්ෂයේ සිට සෙන්ටිමීටර් 4ක් දුරින් තමයි මේ ලක්ෂයන් ගමන් කරන්නේ. ඒ වගේම O ලක්ෂයේ සෙන්ටිමීටර් 3ක් දුරින් තමයි මේ ලක්ෂය ගමන් කරන්නේ. ඊට පස්සේ අපිට කියනවා O සිට සෙන්ටිමීටර් 3ක් හා A සිට සෙන්ටිමීටර් 4ක්. එතකොට O සිට සෙන්ටිමීටර් 3ක් දුරින් මේ ලක්ෂය ගමන් කරන්නේ වෘත්තේ පතේ. A සිට සෙන්ටිමීටර් 4ක් දුරින් මේ පතේ පවතින්නේ. හරි. පිහිටි ලක්ෂ දෙක P හා Q යනුවෙන් නම් කරන්න. අනිවාර්යයෙන්ම ඔයාලට දැන් පේනවා මේ වෘත්ත දෙක ඡේදනය වෙනවා. මේ වෘත්ත දෙක ඡේදනය වෙනවා. කැපෙනවා. එතකොට මේ කැපෙන තැනට මෙතෙන්ට O වල ඉඳන් තියෙන්නේ සෙන්ටිමීටර් 3යි. A වල ඉඳන් තියෙන්නේ සෙන්ටිමීටර් 4යි. මෙතෙන්ට ලක්ෂ දෙකකද ඡේදනය වෙනවනේ. O වල ඉඳන් තියෙන්නේ සෙන්ටිමීටර් 3යි. A සිට තියෙන්නේ සෙන්ටිමීටර් 4යි. එහෙනම් මෙන්න මේ ලක්ෂ දෙක තමයි ඔය කතා කරන්න ගැන තමයි අපිට නම් කරන්න කියලා කියන්නේ P හා Q කියලා. ඔන්න නම් කරා මම P හා Q කියලා. පැහැදිලිද? හරි. සම්බන්ධ වෙන්න බැරි. හෙලෝ තාම සම්බන්ධ වෙන්න බැරි නේද? ඔයා මොකද්ද පාස්වර්ඩ් එක ගහුවේ? ඔව්. ඔව් ඒක හරි. බැරි වුණා. මම ඔය ලින්ක් එක දැන් දානවා. ඔය ගෲප් එකේ ලින්ක් එක මම දාලා තියෙන්නේ. ඔව් බලන්න ටිකක් වෙලා try කරන්න. එතකොට හරියනවා. ඔක සාමාන්‍යයෙන් මේ ටිකක් කියලා කට්ටිය සම්බන්ධ වෙනකොට ගෲප් වෙනවා.
හරි. ඊට පස්සේ අපි තව ගානක් හදමු බලන්න. දැන් අපි වාර විභාග ගානකට යමු. දැන් ඔයාලගේ ටියුට් එකේ තියෙනවා පුතේ මේ නිර්මාණ ගණන් 11ක් තියෙනවා මම දාලා. ඒ 11ම වාර විභාග මට්ටමේ ගැටලු. ඒ නිසා ඒ ටිකට උත්තර ලියන්න අමාරු ඒවා තිබුණොත් අමාරු ගැටලු තිබුණොත් මට පොඩක් මම දැනුවත් කරන්න මම එතකොට ඔයාලට ඒක කියා දෙන්නම්. හරි? ඊට පස්සේ මෙන්න මේ ගාන ලියා ගන්න. දැන් අපි හරි මෙහෙම ලියා ගන්න. දෙවැනි ප්‍රශ්නේ විදිහට ඔයාලා ලියා ගන්න ඕනේ. දැන් පළවෙනි ප්‍රශ්නේ අපි මේකනේ කරේ. දෙවැනි ප්‍රශ්නේ විදිහට දැන් මේ පද කිහිපයක් සම්බන්ධ වෙන ගැටලු තමයි දැන් අපිට වාර විභාගෙ තියෙන්නේ. හොඳේ. පද කිහිපයක් සම්බන්ධ වෙන ගැටලු. දෙවැනි ප්‍රශ්නේ ලියා ගන්න මෙහෙම. කවකටුව හා සරල ධාරයේ භාවිතයෙන් පහත නිර්මාණ සිදු කරන්න. කවකටුව හා සරල ධාරයේ භාවිතයෙන් පහත නිර්මාණ සිදු කරන්න. දැන් රෝමිලක්කම් අංක 1 AB සමානයි සෙන්ටිමීටර 6 AB සමානයි සෙන්ටිමීටර 6 වන පරිදි AB සරල රේඛාව අඳින්න. AB සරල රේඛාව අඳින්න. AB සරල රේඛාව අඳින්න. රෝමිලක්කම් අංක 2 AB හි ලම්බ සමච්ඡේදකය කැපිටල් අකුරු වලින් ඔය ඉංග්‍රීසි අකුරු නම් කරගන්න. AB කැපිටල් A කැපිටල් B AB හි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කර එය AB කපන ලක්ෂය කැපිටල් C ලෙස ලකුණු කරන්න. රෝමිලක්කම් අංක 3 C සිට කැපිටල් C සිට ලම්බ සමච්ඡේදක රේඛාව දිගේ සෙන්ටිමීටර් 4ක් දුරින් AB ට ඉහළ පැත්තේ පිහිටි කැපිටල් D ලකුණු කරන්න. ඊට පස්සේ හතරවෙනි එක බලන්න.
හතරවෙනි ප්‍රශ්නය ABD ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. ABD ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. පස්වෙනි කොටස ABD ත්‍රිකෝණයේ සමාන පාද දෙකක් නම් කරන්න. ABD ත්‍රිකෝණයේ සමාන පාද දෙකක් නම් කරන්න. ඊළඟට 6 වෙනි කොටස පයිතගරස් සම්බන්ධය භාවිතයෙන් capital AD හි දිග සොයන්න. පයිතගරස් සම්බන්ධය භාවිතයෙන් AD හි දිග සොයන්න. 7 වෙනි කොටස බලන්න කොටස් ගොඩාක් තියෙනවා එකේ. ඔච්චර නම් කොටස් වෙන්නේ නැහැ හොඳේ. BD හි මධ්‍ය ලක්ෂය capital E soya capital E soya E केंद्रය හා ED අරයවන වෘත්තය නිර්මාණය කරන්න. දසුනි සම්බන්ධ වුණාද? නෑනේ. කවිඳු ඉන්නවද? කවිඳු නෑ. හරි. පටන් ගන්න. පටන් ගන්න ඉක්මනට විනාඩි 2ක් දෙන්න. වේගෙන් කරන්න. හෙලෝ සම්බන්ධ වෙන්න බැරිද පුතේ? මම ඔයාලට ලින්ක් එක ගන්න ලින්ක් එක සම්බන්ධ වෙන්නේ නැද්ද? ලින්ක් එකෙන් බැරිද නැහැ කියලා කිව්වේ? ඔයා ඕන ඕක දෙන්නේ. ඔයා බලන්න මේ ඕන ඕක කරලා ඕක කරලා බලන්න ඒක අමකට හරියන්නේ ඉතින්.
ඉක්මනට කරන්න. විනාඩි 5ක් දෙන්නම්කෝ නිර්මාණයට. දැන් සම්බන්ධුනේ කවුද? අවිෂද? සිග්නල් එක කට් වෙනවා. කවිදු ඉන්නවද දැන්? කවිදු නැද්ද දන්නේ තාම? හරි ඉක්මනට කරන්න. තව විනාඩි 2ක් දෙන්න. තව විනාඩි 2ක්. ඉවර නම් හරි කියන්නේ ඉවරයි ඈ. තව විනාඩියයි. හරි අපි බලමු දැන්. මේ නිර්මාණ ගණන් කරනකොට පුතේ අපි හැම වෙලාවෙම ඔයාලට මම තව ක්‍රමයක් කියලා දෙනවා මේ නිර්මාණ ගානක සැලැස්ම එන්නේ කොහොමද කියලා හොයාගන්න. හරි? එතකොට නිර්මාණ ගාන ඔයාලා කවකටුවෙන් කරන්න ඉස්සෙල්ලා චූටි දල සටහන
අතින් නිදහස් අතින් ඇඳ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. දැන් ප්‍රශ්නේ කියවමින් ඕක නිර්මාණය කරන්න. හරි? මම මෙතන නිර්මාණය කරලා පෙන්නන්නම් ඔයාලට. ඊට පස්සේ ඔයාලට ලේසි පුතේ කවකටුව සහ සරලධාරය භාවිතා කරලා ඔය කියන නිර්මාණ ටික කරන්න. මොකද පත පිළිබඳ දැනුමනේ අපිට වැදගත් වෙන්නේ. මේ පත හතර පිළිබඳ දැනුම අපි ඉගෙනගෙන තියෙන්නේ. හරි? මේ බලන්න. මේක කියනවා මෙන්න මෙහෙම. කවකටුව හා සරලධාරයේ භාවිතයෙන් පහත නිර්මාණයන්හි යෙදෙන්නේ. මම මුලින්ම කරන්නේ නිදහස් අතින් මේ නිර්මාණ ටික කරගන්න එක. නිදහස් අතින් මේ නිර්මාණ ටික කරන එක තමයි මම මුලින්ම කරන්නේ. ඔන්න බලන්න. AB සමානයි සෙන්ටිමීටර් 6ක් වන පරිදි AB සරල රේඛාව අඳින්න. ඔන්න AB මම ඇඳලා. බලන්න කරන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ රූපය දන්න නිසා කවකටුව භාවිතයෙන් ඉක්මනට නිර්මාණය කරගෙන යන්න පුළුවන් ඔයාලට අඩු කාලයක් තුලදී. ඊට පස්සේ කියනවා AB ලම්බ සමච්ඡේදකය නිර්මාණය කර. AB කපන ලක්ෂ්‍ය C ලෙස ලකුණු කරන්න කියලා. AB වල ලම්බ සමච්ඡේදක ඇන්දොත් මේ වගේ හරියට මැදින්මනේ කැපිලා යනවා නේද? මොකද A සහ B කියන ලක්ෂ වලට සමදුරින් චලනය වන්නා වූ ලක්ෂයන්ගේ ගමන් මාර්ගය තමයි එම ලක්ෂයන්ගේ ලම්බ සමච්ඡේද ලක්ෂ දෙක ආකන රේඛාවේ ලම්බ සමච්ඡේදකය කියලා තමයි අපි හඳුන්වන්නේ. එතකොට මේ AB ලක්ෂයට සමදුරින් චලනය වෙන්නේ මේ ලක්ෂය. ඒ AB කපන ලක්ෂය C කියලා නම් කරන්න කියනවා. C කියලා නම් කරන්න කියලා කියනවා. ලම්බ සමච්ඡේදය. මෙහෙම ලකුණු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ හොඳේ. හරි. බලා ගන්නකො ඒකට. ඊට පස්සේ කියනවා C සිට ලම්බ සමච්ඡේදක රේඛාව දිගේ සෙන්ටිමීටර් 4ක් දුරින් AB ට ඉහළ පැත්තේ පිහිටි. AB ට ඉහළ පැත්තේ පිහිටි. එහෙමයි කියන්නේ. කාට හරි සම්බන්ධයි. හෙලෝ. AB ට ඉහළ පැත්තේ පිහිටි. D ලකුණු කරන්න. දැන් AB ට ඉහළින් C වලින් නම් සෙන්ටිමීටර් 4ක් දුරින්. කවකටුවටනේ ගන්න වෙන්නේ සෙන්ටිමීටර් 4. අරගෙන අපිට මේ විදිහට C කියන ලක්ෂ්‍ය මේ D කියන ලක්ෂ්‍යය මම ලකුණු කරගන්නවා. මම D කියන ලක්ෂ්‍යය මෙන්න මේ වගේ තැනකින් ලකුණු කරගන්නවා. ඔන්න D. ඊට පස්සේ කියනවා අපිට ABD ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. ABD ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. ඉතින් A වලින් ඉඳන් D ට සහ B වලින් ඉඳන් D ට රේඛා නිර්මාණය කරනවා. ABD ත්‍රිකෝණය හරි. ඊට පස්සේ ABD ත්‍රිකෝණයේ සමාන පාද දෙකක් නම් කරන්න. දැන් එතනින් එහාට ඔයාලට ඔක් කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ පයිතගරස් සම්බන්ධයේ භාවිතයෙන් AD දිග සොයන්න කියනවා. පයිතගරස් සම්බන්ධය භාවිතා කරලා AD වල දිග හොයන්න කියනවා. ඒකත් පුළුවන්. ත්‍රිකෝණික ත්‍රිකෝණයනේ තියෙන්නේ. ඊට පස්සේ කියනවා BD හි මධ්‍ය ලක්ෂ්‍ය E සොයා. හෙලෝ. ඔව්. කොහෙන්ද? BD හි මධ්‍ය ලක්ෂ්‍ය E සොයා. බලන්න මේ තියෙන BD. BD වල මධ්‍ය ලක්ෂ්‍ය E සොයා. BD වල මධ්‍ය ලක්ෂ්‍ය හොයන්න නම් මොකද්ද කරන්න ඕනේ? කියන්න බලන්න. BD වල මධ්‍ය ලක්ෂ්‍ය හොයන්න නම් අපිට මෙයාගේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න පුළුවන් BD රේඛාවෙන්. BD රේඛාවේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරා නම් අපිට ලැබෙනවා මේ BD වල මධ්‍ය ලක්ෂ්‍ය ඡේදනය වන තැන E සොයා. E තමයි යා. E සොයා E කේන්ද්‍රය හා E කියන්නේ කේන්ද්‍රය හා ED අරය වෙන වෘත්තය නිර්මාණය කරන්න කියලා කියනවා. එතකොට ED අරය වෙන වෘත්තය නිර්මාණය කරා නම් මේ BD කියන්නේ විස්කම්භය වෙනවා. BD කියන්නේ විස්කම්භය වෙනවා. පැහැදිලිද? හරි. දැන් ඔන්න ඒ නිර්මාණය තමයි අපිට කරන්න කියලා කියන්නේ. දැන් අපි පටන් ගමු. අපිට කියනවා මුලින්ම AB දිග සෙන්ටිමීටර් 6ක්. AB සමානයි සෙන්ටිමීටර් 6ක් වන පරිදි AB සරල රේඛාව අඳින්න. කවකටුවට සෙන්ටිමීටර් 6ක් අරගෙන සරල රේඛාවක් ඇඳලා A මත ඉස්සෙල්ලාම A ලක්ෂය ලකුණු කරගන්න ඕනේ. මෙන්න මේ A ලක්ෂයේ ඉඳන් සෙන්ටිමීටර් 6ක් දුරින් පිහිටි B කියන ලක්ෂය තමයි අපි ලකුණු කරගන්න ඕනේ. දැන් AB දුර සෙන්ටිමීටර් 6ක් වෙන විදිහට කවකටුවට අරගෙන ඔන්න ඡාපයක් නිර්මාණය කරනවා. ඒ ඡාපය මගින් රේඛාව ඡේදනය වන ලක්ෂය B කියලා අපිට ලකුණු කරගන්න පුළුවන්. මේ දිග සෙන්ටිමීටර් 6ක්. හරි. නේ ළමෙක්ට සම්බන්ධ වෙන්න බැරි නේ. හෙලෝ. 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 ඔව් කියන්නේ කොහොමද?
ඔප් මේ කියක් කවුද මේ? මාව ඔව්. ඊයේ ගත්තා මම අර හරේ යන්න. අද හවස? මම ගන්න කෝල් එක. ඊට පස්සේ අපිට කියනවා AB ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කර ඒ AB කපන ලක්ෂ්‍ය C ලෙස නම් කරන්න. අපිට පුළුවන් දැන් මෙයාගේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරන්න. කවකටුවට ගන්න ඕනි පුතේ AB දුරෙන් හරි අඩකට වඩා වැඩිපුර. අරගෙන A වල සහ B වල තියලා රේඛාවට ඉහළින් සහ පහළින් ඡාප නිර්මාණය කරගත යුතු වෙනවා. එතකොට ඒ ඡාප ඡේදනය වන ලක්ෂ්‍ය ඡේදනය වන ලක්ෂ්‍ය රේඛාවට ඉහළින් සහ පහළින් අපිට ලබා ගන්න පුළුවන්. රේඛාවට ඉහළින් සහ පහළින් අපිට ලබා ගන්න පුළුවන් ඔන්න ලැබෙනවා. දැන් පුළුවන් පුතේ මේ ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කරන්න. මේ ලක්ෂ්‍ය දෙක අපි ඡාප ඡේදනය වෙන ලක්ෂ්‍ය යා කරනවා. ඔන්න ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කරා. මේ ලම්බ සමච්ඡේදකයේ AB රේඛාව ඡේදනය වෙන ලක්ෂ්‍ය C කියලා නම් කරන්න කියනවා. ඔන්න ඒකත් නම් කරා. ඊට පස්සේ කියනවා C සිට ලම්බ සමච්ඡේදක රේඛාව දිගේ සෙන්ටිමීටර් 4ක් දුරින් AB ට ඉහළ පැත්තේ AB වලට ඉහළ පැත්තේ D ලක්ෂය ලකුණු කරන්න කියනවා. දැන් අපිට පුළුවන් සෙන්ටිමීටර් 4ක දුර අරගෙන C ලක්ෂය කියලා AB රේඛාවට ඉහළ පැත්තේ D කියන ලක්ෂය ලකුණු කරන්න. ඔන්න ලකුණු කරා. ඔන්න උතන තමයි D පිහිටන්නේ. එතන තමයි D පිහිටන්නේ. ඊට පස්සේ අපිට කියනවා ABD ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න කියලා. ABD ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න කියලා. දැන් A වල සහ B වල ඉඳන් D කියන ලක්ෂයට අපි රේඛා නිර්මාණය කරාම අපිට ABD ත්‍රිකෝණය නිර්මාණය කරගන්න පුළුවන්. සම්පූර්ණ කරගන්න පුළුවන්. නිර්මාණය කරන්න. දැන් මේ දිග AB සෙන්ටිමීටර් 6යිනේ මේ දිග සෙන්ටිමීටර් 4යිනේ D වලට තියෙන දුර. එහෙනම් මෙයා ලම්බ සමච්ඡේදකයේ වගේ සමානව බෙදෙනවානේ සෙන්ටිමීටර් 3 බැගින්. ඔව්. ඊට ඔය විදිහට ලකුණු කරගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට කියන්නේ ABD ත්‍රිකෝණේ සමාන පාද දෙකක් නම් කරන්න. මට සමාන පාද දෙකක් නම් කරලා දෙන්න ABD ත්‍රිකෝණේ. ඒක කීවෙනි ප්‍රශ්නේද? පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ. මට කියන්නේ ABD ත්‍රිකෝණයේ සමාන පාද දෙකක් අනුහස් ඉක්මනට නම් කරලා දෙන්න. මේ ත්‍රිකෝණයේ සමාන දිගින් සමාන පාද දෙකක් නම් කරලා දෙන්න මට ඉක්මනට අනුහස්. නැද්ද? බෑ. AC කියන්නේ පාදයක් නෙවෙයිනේ මේක AB නේ පාදය වෙන්නේ. එහෙම ගන්න බෑ. AC BC කියලා ගන්න බෑ. මොකද ඒක ත්‍රිකෝණයේ පාද දෙකක් වෙන්නේ නැහැ. එක පාදයක් මත තමයි මේ කොටස් දෙකම තියෙන්නේ. අන්න හරි. එකක් ඒක. හරි. AD. අනිත් එක BD. හොඳයි. AD සහ BD තමයි දිගින් සමාන වෙන පාද දෙක. AD හා BD තමයි දිගින් සමාන වෙන පාද දෙක. මොකද මේ ලම්බ සමච්ඡේදකයේ මත පිහිටලා තියෙන ලක්ෂයක්නේ D කියලා කියන්නේ. එතකොට මේ ලම්බ සමච්ඡේදකයේ මත ඕනෑම ලක්ෂයකට A වල ඉඳන් සහ B වල ඉඳන් තියෙන දුර සමානයි පුතේ. A සහ B සිට තියෙන දුර සමානයි. එහෙමනම් මේ ලම්බ සමච්ඡේදකයේ මත තමයි D පිහිටලා තියෙන්නේ. එහෙනම් D වලට A වල ඉඳන් තියෙන දුරත් B වල ඉඳන් තියෙන දුරත් සමානයි. එහෙනම් දිගින් සමාන පාද දෙකක් වෙන්නේ AD පාදය සහ BD පාදය. 6 වෙනි ප්‍රශ්නේ බලන්න අපිට කියන්නේ මොකක්ද කියලා 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ කියනවා මෙන්න මෙහෙම. 6 වෙනි ප්‍රශ්නේ කියනවා පුතේ පයිතගරස් සම්බන්ධයේ භාවිතයෙන් AD දිග සොයන්න. පයිතගරස් සම්බන්ධයේ භාවිතයෙන් AD වල දිග සොයන්න. එතකොට ඔයාලා දන්නවා දැන් මේක ADC කියන්නේ ඍජුකෝණික ත්‍රිකෝණයක්. ADC කියන්නේ ඍජුකෝණික ත්‍රිකෝණයක්. ADC අපිට AD පාදයේ දිග තමයි හොයන්න තියෙන්නේ. එතකොට බලන්න මේ තියෙන මම ත්‍රිකෝණය අඳින්නම්කො මෙතන
මේ පාදයේ සෙන්ටිමීටර 4යි. මේ පාදයේ සෙන්ටිමීටර 3යි. එහෙනම් මේ පාදයේ නේදී මේ 80නේ. දැන් පයිතගරස් සම්බන්ධය ඇසුරෙන් අපිට ගන්න පුළුවන්. AD වර්ගය කර්ණය මත සෑදෙන සමචතුරස්‍රයේ වර්ගඵලය සමාන වෙනවා ඍජුකෝණය අඩංගු පාද දෙක මත සෑදෙන සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට. එවනම් AC කියන්නේ සෙන්ටිමීටර 3යි 3 වර්ගය එකතු වීම 4 වර්ගය. 3 වර්ගය AD වර්ගයට සමානයි. 9යි 4 වර්ගය 16යි. 9යි 16යි එකතු වුණාම 25යි. AD වර්ගයට සමානයි. දැන් මේ වර්ගය ඉවත් කරන්න දෙපැත්තෙම වර්ගමූලය ගන්න පුළුවන්. එහෙනම් AD වල දිග 25 වර්ගමූලය වෙන්නේ කීයද පුතේ? 5යි. 25 කියන්නේ 5 වෙනි වර්ග සංඛ්‍යාව. දැන් AD දිග සෙන්ටිමීටර් 5ක් වෙනවා. AD දිග සෙන්ටිමීටර් 5ක් වෙනවා. BD දිග සෙන්ටිමීටර් 5යි. දැන් ඒ අනුව අපිට දන්න පැහැදිලි කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියනවා BD හි මධ්‍ය ලක්ෂය E සොයා. BD කියන පාදයේ මධ්‍ය ලක්ෂය E හොයාගන්න කියනවා. අපිට පුළුවන් මේ BD පාදයේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න. අන්නේ ලම්බ සමච්ඡේදකයේ BD රේඛාව ඡේදනය වන ලක්ෂය තමයි පුතේ හරිමැද ලක්ෂය වෙන්නේ. හරිමැද ලක්ෂය වෙන්නේ. අන්න එතන තමයි E පිහිටන්න ඕනේ. ඉතින් ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය දැන් මෙතන AB පාදයේ ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කළා තමයි මේ C කියන ලක්ෂය ලැබිලා තියෙන්නේ. C කියන්නේ AB පාදයේ හරිමැද ලක්ෂය. ඔය වගේම අපිට මේකත් නිර්මාණය කරන්න පුළුවන්. චාප නිර්මාණය කරලා B ලක්ෂයේ තියලා මම චාප නිර්මාණය කරනවා. දැන් බලන්න මෙතන චාපයේ ඡේදනය වෙලා නැහැ. මට පුළුවන් දැන් B වල තියලා මේ චාපය තවත් දික් කරගන්න. ඔන්න ඡේදනය වුණා. දැන් අපිට පුළුවන් පුතේ මේ ඡේදනය වෙච්ච ලක්ෂ දෙක යා කරන්න. චාප දෙක ඡේදනය වෙච්ච ලක්ෂ දෙක යා කරන්න. ඔන්න අපිට ලැබෙනවා BD පාදයේ මධ්‍ය ලක්ෂය. එයා E කියලා නම් කරනවා. දැන් අපිට පුළුවන් ඊළඟට E කේන්ද්‍රය වන ED අරය වන E කේන්ද්‍රය වන ED අරය වන වෘත්තය නිර්මාණය කරන්න. එතකොට BD තමයි විස්කම්භය වෙන්නේ. හරි. හරියටම B හරහා යන්නත් ඕනි. B සහ D හරහා යන්න වෙනවා මේක. මධ්‍ය ලක්ෂය මතම පිටලා තියෙනවා. ඔන්න ඒ වගේ නිර්මාණය ලැබිලා ඇති ඔයාලට. ලැබුණද ඔය විදිහට නිර්මාණය? නිර්මාණ කිහිපයක් කරනකොට ඕක හරියටම ඔයාලට පුළුවන් තනියෙන් කරගන්න. හරි. තව එකක් අපි බලමු ඉක්මනට. ඊට පස්සේ අපි 9ට 8ට හරියටම පටන් ගමු ප්‍රස්තාර පාඩම. ලියා ගන්න තුන්වෙනි ප්‍රශ්නය කවකටුව සහ සරලධාරයේ භාවිතයෙන් පහත නිර්මාණ සිදු කරන්න. පහත නිර්මාණ සිදු කරන්න. රෝමිලක්කම් අංක 1. රෝමිලක්කම් අංක 1. සෙන්ටිමීටර් 10ක් දිග කැපිටල් AB සරල රේඛාව අඳින්න. සරල රේඛා ඛණ්ඩය අඳින්න. නැත්නම් සරල රේඛා ඛණ්ඩය නිර්මාණය කරන්න. රේඛාව අඳින්න. AB රේඛාව අඳින්න. රෝමිලක්කම් අංක 2 AB හි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කර AB හි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කර
capital XY capital X හා Y ලෙස නම් කරන්න capital X හා Y ලෙස නම් කරන්න ඒකටම ලියා ගන්න එම XY හා ඒකටම එම XY හා AB රේඛා XY හා AB රේඛා capital O හිදී ඡේදනය වේ O හිදී ඡේදනය වේ O හිදී ඡේදනය වේ ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය කියනවා තුන්වෙනි කොටස XOB කෝණයෙහි XOB කෝණයෙහි සමච්ඡේදකය අඳින්න සමච්ඡේදකය අඳින්න සමච්ඡේදකය අඳින්න හතරවෙනි ප්‍රශ්නය AO පාදයක් වන පරිදි AO පාදයක් වන පරිදි capital A හිදී අංශක 60ක කෝණයක් නිර්මාණය කරන්න පස්වෙනි කොටස එම රේඛාව හා XY රේඛාව හමුවන ලක්ෂය ආයි චුට්ටක් ඒ ප්‍රශ්නේ කියන්න පුළුවන්ද? කියන්න. එම රේඛාව හා XY රේඛාව හමුවන ලක්ෂය capital M වේ ඒකටම OAM කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද හරි නිර්මාණය කරන්න පටන් ගන්න විනාඩි 4ක් දෙන්න ඉස්සෙල්ලම දල සටහන ඇඳගෙන ඉමු මම ඔයාලට උදව් කරන්නම් දල සටහන අඳින්න මේ බලන්න සෙන්ටිමීටර් 10ක් දිගේ AB රේඛාව අඳින්න කියන ඔන්න AB රේඛාව ඇඳලා ලේසියෙන් කරගන්න පුළුවන් මේ වගේ දල සටහනක් ඇඳගෙන ඉන්න ඊට පස්සේ AB හි ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කර මෙයාගේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කර එය XY ලෙස නම් කරන්න කියනවා එම XY හා AB රේඛා හමුවන ලක්ෂ්‍යය O හිදී ඡේදනය වේ කියලා කියන්නේ. එතකොට මේ දෙක ඡේදනය වෙන්නේ O වල. ඊට පස්සේ කියනවා අපිට XOB කෝණයෙහි ලම්බ සමච්ඡේදක මේ කෝණ සමච්ඡේදකේ නිර්මාණය කරන්න කියනවා. XOB කියන කෝණයේ සමච්ඡේදකේ නිර්මාණය කරන්න කියනවා. එතකොට අපිට පුළුවන් මේ විදිහට කෝණ සමච්ඡේදකයක් නිර්මාණය කරන්න. හරි. ඊට පස්සේ කියනවා හතරවෙනි එක AO පාදයක් වන පරිදි
ඒහිදී අංශක 60ක කෝණය නිර්මාණය කරන්න කියලා. ඒ වලදී අංශක 60ක කෝණය නිර්මාණය කරනවා. ඒ වලදී අංශක 60ක කෝණය නිර්මාණය කරනවා. අංශක 60ක්. ඊට පස්සේ කියන එම රේඛාව හා XY රේඛාව හමු වන ලක්ෂය එම රේඛාව හා XY රේඛාව හමු වන ලක්ෂය M වේ. ඊට පස්සේ AOAM ත්‍රිකෝණය කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද කියලා අහන්නේ අපි. කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? කෝණ අණුව අපිට නම් කරන්න පුළුවන් කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද කියන එක. කෝණ අණුව. හරි? දැන් ඕක කරන්න තියෙන්නේ. හරි. පටන් ගන්න පිටපන්න. Recording in progress. ඉවරද? හරිද? හොඳයි. හරිද? හරි. හරි. අපි දැන් පටන් ගමු. නිර්මාණය සිද්ධ කරන්න. මේකේ කියනවා ඉස්සෙල්ලාම අපිට AB සෙන්ටිමීටර් 10ක් වන සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න කියලා. මට පුළුවන් මුලින්ම මේ විදිහට සරල රේඛාවක් නිර්මාණය කරලා A මත A කියන ලක්ෂය ලකුණු කරන්න. ඊට පස්සේ කවකටුවෙන් සෙන්ටිමීටර් 10ක් අරගෙන කවකටුවට සෙන්ටිමීටර් 10ක් අරගෙන A වල තියලා B කියන ලක්ෂය අපිට ලකුණු කරගන්න පුළුවන්. B කියන ලක්ෂය අපිට ලකුණු කරගන්න පුළුවන්. ඔන්න B ලක්ෂය අපි ලකුණු කරගත්තා. දැන් මේ AB අතර පරතරය සෙන්ටිමීටර් 10යි. සෙන්ටිමීටර් 10යි. ඊට පස්සේ අපිට කියනවා පුතේ AB හි ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කර XY ලෙස නම් කරන්න කියලා. AB වල ලම්බ සමච්ඡේදකයේ නිර්මාණය කරලා XY ලෙස නම් කරන්න කියනවා. ඉතින් අපිට පුළුවන් AB වල අතර පරතරයට වඩා ටිකක් වැඩි වෙන විදිහට අරගෙන ඉහළින් සහ පහළින් මේ විදිහට ඡාප නිර්මාණය කරන්න. B වල කියලාත් අපිට මේ විදිහටම ඡාප නිර්මාණය කරන්න පුළුවන්. ඔන්න නිර්මාණය කරනවා. දැන් අපිට කියනවා මේකේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කර. දැන් අපි මේ ඡාප ඡේදනය වෙන ලක්ෂය යා කරමු. එතකොට අපිට ලම්බ සමච්ඡේදකේ ලැබෙනවා. මේ ලම්බ සමච්ඡේදකේ XY කියලා නම් කරන්න කියලා කියනවා. XY. දැන් ඒ වගේ මේක කියනවා XY හා
AB රේඛා ඡේදනය වෙන්නේ ඕවලදී කියලා. ඔහිදී ඡේදනය වෙයි කියලා කියනවා. ඔහිදී ඡේදනය වෙයි. ඊට පස්සේ කියනවා XOB සමච්ඡේදකයේ නිර්මාණය කරන්න. XOB කෝණයේ සමච්ඡේදකය තමයි අපිට නිර්මාණය කරන්න කියලා කියන්නේ. එහෙමනම් මේ කෝණයේ සමච්ඡේදකයේ නිර්මාණය කරන එක අපි මේ හතරවෙනි පතේ විදිහට ඉගෙන ගත්තා. ඡේදනයේ නොවන සරල රේඛා ඡේදනය වෙන සරල රේඛා දෙකකට සමදුරින් එකිනෙකට හමු වන සරල රේඛා දෙකකට සමදුරින් චලනය වන්නා වූ ලක්ෂයන්ගේ ගමන් මාර්ගය. එතකොට මේ ශීර්ෂයේ තියලා කැමැති අරයක් අරගෙන අපිට ඡාපයක් නිර්මාණය කරන්න පුළුවන් කෝණයේ බාහු දෙකම ඡේදනය වෙන විදිහට මේ විදිහට. ඊට පස්සේ ඒ අරයම හෝ අරය වෙනස් කරලා අපිට ඒ බාහු දෙක ඡේදනය වෙච්ච ලක්ෂ දෙක මත තියලා ඡාප දෙකක් නැවත අපිට නිර්මාණය කරගන්න පුළුවන්. අන්නේ ඡාප දෙක ඡේදනය වන ලක්ෂය, ඒ ඡාප දෙක ඡේදනය වන ලක්ෂය සහ ඕ ලක්ෂය යා කරා නම් අපිට ලැබෙන්නේ කෝණයේ සමච්ඡේදකය. කෝණයේ සමාන කොටස් දෙකකට බෙදෙන ලබන රේඛාව. කෝණ සමච්ඡේදක රේඛාව. ඊට පස්සේ කියනවා අපිට OA AO පාදයක් වන පරිදි ඒහිදී අංශක 60ක කෝණයක් නිර්මාණය කරන්න. AO පාදයක් වෙන විදිහට A වලදී අංශක 60ක කෝණය නිර්මාණය කරන්න කියලා කියන්නේ. දැන් මේක ඍජු කෝණය. මෙයක් ඍජු කෝණය. හරි. දැන් අපිට පුළුවන් A වලදී අංශක 60ක කෝණය නිර්මාණය කරන්න. අපි ඉගෙන ගත්ත එදා අංශක 60ක කෝණය නිර්මාණය කරන්නේ කොහොමද කියලා. කව කටුවට කැමති අරයක් අරගෙන A වල තියලා ඡාපයක් නිර්මාණය කරනවා. ඒ අරය වෙනස් කරන්නේ නැහැ. වෙනස් නොකර ඒ ඡාපය මගින් රේඛාව ඡේදනය වෙච්ච ලක්ෂය මත තියලා අර ඡාපය ඡේදනය වෙන විදිහට තවත් ඡාපයක් නිර්මාණය කරනවා. ඔන්න නිර්මාණය කරා. දැන් ওই ඡාප යුගලය ඡේදනය වෙන පුතේ කිසියම් ලක්ෂයකදී. අන්නේ ලක්ෂය සහ ඒ කියන ලක්ෂය යා කරමු. ඔය විදිහට. ඊට පස්සේ කියනවා අපිට එම රේඛාව හා XY රේඛාව හමු වන ලක්ෂය M වේ කියලා. එතකොට ඔය M කියන ලක්ෂය පිටින්නේ මෙන්න මේ වගේ තැනක. මෙන්න මේ එළියේ දැන් මෙතන මේ දෙක ඡේදනය වෙන්නේ නැහැ. එහෙම M මේ වගේ තැනක පිටින්නේ. හරි. ඊට පස්සේ කියනවා OAM කුමන වර්ගයේ ත්‍රිකෝණයක්? OAM කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? මෙයා 10යි මෙතන 5 සෙන්ටිමීටර් මේ 5 සෙන්ටිමීටර්. කෝණානුව කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද පුතේ? මේ අංශක 60යි. කෝණානුව පාදානුව නම් විෂම ත්‍රිකෝණයක්. කෝණානුව නම් ඍජුකෝණික ත්‍රිකෝණික ත්‍රිකෝණයක්. යටින් ලියන්න ඕනි උත්තරේ ඍජුකෝණික ත්‍රිකෝණයක කියලා. ඍජුකෝණික ත්‍රිකෝණයක. හරි. දැන් මෙන්න මේ ගාන ලියා ගන්න මේක ඔයාලා ගෙදෙද්දි හදන්න ඕනේ. මේක ගෙදෙද්දි හදන්න ඕනේ. ලියා ගන්න මේ ගාන. මේ ගාන ලියා ගන්න. කවකටුව හා මේ හතරවෙනි ගාන කියලා ලියා ගන්න. හතරවෙනි ගාන නේද? කවකටුව හා සරලධාරයේ භාවිතයෙන් කවකටුව හා සරලධාරයේ භාවිතයෙන් හොඳයි. මේ අංශක 60ක කෝණය යටපැත්තෙන් එන්නත් පුළුවන් ඈ. යටපැත්තෙන් එන්නත් පුළුවන්. මේ අංශක 60ක කෝණය මම නිර්මාණය කළ දින ඉහළ උඩ පැත්තෙන්. යටපැත්තෙන් එන්නත් පුළුවන්. ඒකේ දීලා නෑනේ කොයි පැත්තෙන්ද කියලා. කවකටුව හා සරල ධාරයේ භාවිතයෙන් පහත නිර්මාණ සිදු කරන්න. 1 ප්‍රෝමිලකම් අංක 1 AB සමානයි සෙන්ටිමීටර් 5 ක්‍රමාව ABC කෝණය සමානයි අංශක 75 BC සමානයි සෙන්ටිමීටර් 5 වන BC සමානයි සෙන්ටිමීටර් 5 වන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න.
ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න. රෝමිලකම් අංක 2 BC හි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න. BC හි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න. රෝමිලකම් අංක 3 BC විස්කම්භය වන වෘත්තය නිර්මාණය කරන්න. BC විස්කම්භය වන වෘත්තය නිර්මාණය කරන්න. හතර BC පාදයට සමාන්තරව capital A හරහා යන සර් පොඩ්ඩක් අයියේ කියනවාද? අපුතේ පොඩ්ඩක් අයියේ කියනවා සර්. හතරවෙනි කොටසද? ඔව්. හරි. BC පාදයට සමාන්තරව A හරහා යන සමාන්තර රේඛාව නිර්මාණය කර එය AY ලෙස නම් කරන්න. ඊළඟ එක පස්වෙනි කොටස BAY කෝණයෙහි අගය කොපමණද? මම තව විභාග කිහිපයක ප්‍රශ්න පත්‍රවල තියෙන ගැටලු ටික ෆොටෝ ගහලා ඕනනම් දාන්නම්. මම දාන්නම් මේ ගෲප් එකට ඔයාලා කරන්න ඕන. ඔයගොල්ලන්ට එතකොට ඒවෙන් දැනුම වර්ධනය කරගන්න පුළුවන්. විභාගෙට එන ඕන ගැටලුවකට උත්තර ලියන්න මට්ටම හදාගන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම අපි දෙන ටියුට් වල එහෙම තියෙන ගණන් හදන්න පුතේ ඒවා වාර විභාග මට්ටමට මම හදලා තියෙන ගැටලු ඒ චූටි ගැටලු උනත් ඒවත් එකතු වෙලා තමයි අපේ ගැටලු නිර්මාණය වෙන්නේ. හරි. දැන් අද අපේ වාරයේ අවසාන පාඩම මම දැන් පටන් ගන්නවා. හරි. මේ අපේ දෙවනි වාරයේ අවසාන පාඩම පටන් ගන්නවා. මේ දෙවනි වාරේ තමයි පුතේ ඔයාලට වැඩිම පාඩම් ඒකක ගාණක් තියෙන්නේ. ඒකක 11ක් තියෙනවා ඔයාලට දෙවනි වාරයට අදාළ. තුන්වෙනි වාරයට අදාළව නම් තියෙන්නේ ඒකක 8යි. ඒ නිසා අපිට තුන්වෙනි වාරේ පාඩම් ටික ඉක්මනට වේගෙන් ඉවර කරගන්නත් පුළුවන්. හරි. ලියාගන්න දෙවනි වාරයේ අවසාන පාඩම නම ප්‍රස්ථාර. දැන් ඔය ප්‍රස්ථාර පාඩමට එනකොට අපි මුලින්ම ඉගෙන ගන්නේ 7 වසරේදී කාර්යසිය තලය කියන පාඩමෙන්. තමයි පටන් ගන්න අපේ පාඩම. ඊට පස්සේ 8 වසරේදී කාර්යසිය තලයේ පාඩම පටන් ගන්නවා. මේ කර තියෙනවා.
එතෙන්දී සමාන්තර x අක්ෂයට සහ y අක්ෂයට සමාන්තරව ගමන් කරන රේඛා පිළිබඳව තමයි අපි ඉගෙන ගන්නේ. දැන් 9 වසරේදී ඊට වෙනස් රේඛා පිළිබඳව අපි ඉගෙන ගන්නවා. හරි. ඒ සෑම තැනටම එන්නේ ඉස්සෙල්ලා දැන් අපේ 9 වසරට එන්නේ ඉස්සෙල්ලා අපි දැනගෙන ඉන්න ඕනි කාටසිය ඛණ්ඩාංග තලයක් කියන්නේ මොකක්ද කියන එක. කාටසිය ඛණ්ඩාංග තලයක් කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනි. ඒ වගේම මේ කාටසිය ඛණ්ඩාංග තලයක් මත ලක්ෂයක් ලකුණු කරන්නේ කොහොමද කියන එක අපි ඉගෙනගෙන තියෙන්න ඕනි. ඊට පස්සේ අපිට පුළුවන් වෙනස් වෙන ශ්‍රිතයකට අදාළව ඕනම ප්‍රස්ථාරයක් නිර්මාණය කරගන්න. ඔයාලට තව චූටි ස්ක්‍රීන් එකක් ෂෙයා කරනවා බලන්න. අපි මේකත් එක්ක සාකච්ඡාව ඉස්සරහට ගෙනියමු. පේනවද ඔයාලට මගේ ස්ක්‍රීන් එක? පේනවා සර්. දැන් බලන්න ඔයාලට පේනවද මෙතන සංඛ්‍යා රේඛා දෙකක් ඡේදනය වෙලා ගමන් කරලා තියෙනවා. සංඛ්‍යා රේඛා දෙකක් පේනව නේද? ඔව්. හරි. එතකොට මෙන්න මේ තිරස් අක්ෂයට මොකක් කියලාද පුතේ අපි කියන්නේ? මොන අක්ෂය කියලාද මේ තිරස් අක්ෂයට කියන්නේ? x අක්ෂය කියලා අපි ඔක හඳුන්වනවා. මොකක් කියලාද හඳුන්වන්නේ? මොන අක්ෂය කියලාද හඳුන්වන්නේ? ඔව් x අක්ෂය කියලා තමයි අපි හඳුන්වන්නේ. හරි. මේ කියන්නේ x අක්ෂය. ඊළඟට මෙන්න මේ අක්ෂය අපි හඳුන්වන්නේ මොකක් කියලාද? තිරස් අක්ෂය y අක්ෂය කියලා අපි හඳුන්වනවා. y අක්ෂය කියලා අපි හඳුන්වනවා. එතකොට මේ තියෙන්නේ y අක්ෂය. හරිද? හරි. y අක්ෂය. එතකොට තිරස් අක්ෂය අපි හඳුන්වනවා x අක්ෂය කියලා, සිරස් අක්ෂය අපි හඳුන්වනවා y අක්ෂය කියලා. ඔයාලට පේනවා ඇති දැන් බලන්න පුතේ මෙතන මට මේ රේඛා දෙක ඡේදනය වෙන්නේ මෙන්න මේ ලක්ෂයේදී. මෙන්න මේ ලක්ෂයේදී තමයි ඡේදනය වෙන්නේ. x අක්ෂය සහ y අක්ෂය. හරි බලන්නකෝ ඔයාලට පේනව නේද රතු පාට x axis y axis කියලා තියෙනවා කළු පාටිනුත්. එතකොට එතනින් තමයි පෙන්වන්නේ ඔය අක්ෂ දෙක ඡේදනය වෙන ලක්ෂය. ඔන්නේ ලක්ෂයට අපි කියනවා පුතේ මේ කාටසිය ඛණ්ඩාංග තලයේ මූල ලක්ෂය කියලා. මොකක් කියලාද අපි හඳුන්වන්නේ මෙයාව? මූල ලක්ෂය කියලා තමයි අපි හඳුන්වන්නේ. මේ තියෙන මූල ලක්ෂය. එතකොට අපිට පුළුවන් මේ තලයක් මත පිළිట్లా තියෙන ඕනෑම ලක්ෂයක් ඕනෑම ස්ථානයක් ලකුණු කරගන්න පුළුවන්. මම පිහිටීම් ලකුණු කරන්න තමයි දැන් යන්නේ. ඔන්න බලන්න. පිහිටීම ලකුණු කරනවා. ඔන්න A කියන ලක්ෂයක් ලකුණු වෙලා තියෙනවා. පේනවද? පිහිටීමක් මේ ලකුණු කරලා තියෙන්නේ. ඊට පස්සේ මට මෙතන ලකුණු කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔය B කියන ලක්ෂයක් මම ලකුණු කරලා තියෙනවා. C කියන ලක්ෂයක් මට ලකුණු කරගන්න පුළුවන් ඔය විදිහට. මම තව ලක්ෂයක් ලකුණු කරනවා. D කියන ලක්ෂයකුත් මම ලකුණු කරලා තියෙනවා. මේ y අක්ෂයේ මතත් මට ලක්ෂයක් ලකුණු කරන්න පුළුවන්. එයා E. තවත් ලක්ෂයක් F. මට මේ x අක්ෂයේ මතත් ලක්ෂය ලකුණු කරන්න පුළුවන් ඔය වගේ. ඕන්න බලන්න. දැන් මේකේ මේ තලය මත පිහිටීම් තමයි පුතේ ලකුණු කරලා තියෙන්නේ. ඒ පිහිටීම් ලකුණු කරනකොට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන. ඔය A B C D E F G H කියන ලක්ෂ ටික ලකුණු වෙලා තියෙනවා. ඒ එක් ලක්ෂයේ පිහිටීම වරහන් තුල ලියවිලා තියෙනවා. මෙන්න මේවට කියනවා ඛණ්ඩාංක කියලා. මොනවා කියලාද අපි මේවා හඳුන්වන්නේ? ඛණ්ඩාංක කියලා තමයි මේවා හඳුන්වන්නේ. ඔයාලට පේනව නේද මේ ටික? ඛණ්ඩාංක. එතකොට ඒ ලක්ෂයේ පිහිටීම අපිට ලැබිලා තියෙනවා 1,1 කියලා. වරහණක් තුල 1,1 කියලා ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඒ ලක්ෂයේ ඛණ්ඩාංකය. B කියන ලක්ෂයේ පිහිටීම අපිට ලැබිලා තියෙනවා මේ x ඛණ්ඩාංකය 4යි y ඛණ්ඩාංකය 2යි. මේ y අක්ෂයට අදාළ අගය 2යි x අක්ෂයට අදාළ අගය 4යි. මේ B වලට අදාළ.
එතකොට මුලින්ම අපි ලියන්නේ පුතේ x ඛණ්ඩාංකය දෙවනුව ලියන්නේ y ඛණ්ඩාංකය. එතකොට x ඛණ්ඩාංකය 4යි y ඛණ්ඩාංකය 2යි. 4,2 ඛණ්ඩාංකය කියලා අපිට ඕක කියව ගන්න පුළුවන්. ඊට පස්සේ c ලක්ෂය අපි ගත්තොත් එයාගේ x ඛණ්ඩාංකය ඍණ 3යි y ඛණ්ඩාංකය ධන 2යි. x ඛණ්ඩාංකය ඍණ 3යි y ඛණ්ඩාංකය ධන 2යි. එතකොට ඍණ 3, ධන 2 කියලා අපිට මේ ලක්ෂය ලකුණු කරගන්න පුළුවන් ඛණ්ඩාංකය ලියා ගන්න පුළුවන්. D කියන ලක්ෂය ගත්තොත් එයාගේ x ඛණ්ඩාංකය ඍණ 2යි y ඛණ්ඩාංකයත් ඍණ 2යි. එතකොට ඍණ 2 ඍණ 2 කියන ඛණ්ඩාංකය අපිට D ලක්ෂයේදී අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ y අක්ෂය මත ලක්ෂයක් ලකුණු කරනකොට මෙන්න මේ ආකාරයට E කියන ලක්ෂය එයාගේ x ඛණ්ඩාංකය වෙන්නේ බිඳුව. මේ x ඛණ්ඩාංකය වෙන්නේ බිඳුව. බිඳුවේදී මේ y අක්ෂය ගමන් කරලා තියෙන්නේ. බිඳුව හරහානේ y අක්ෂය ගමන් කරලා තියෙන්නේ. මුල් ලක්ෂය හරහානේ. එමනම් ඒ E කියන y අක්ෂය මතදී x ඛණ්ඩාංකය බිඳුව වෙනවා y ඛණ්ඩාංකය මෙතන ධන 3යි. බිඳුව, ධන 3 මේ. ඊට පස්සේ F කියන ලක්ෂය ඊට පල්ලෙහාට ලකුණු වෙලා තියෙනවා. එයාගේ x ඛණ්ඩාංකය බිඳුවයි y ඛණ්ඩාංකය ඍණ 2යි නේ. ඊට පස්සේ G කියන ලක්ෂය x අක්ෂයේ මත පිහිටලා තියෙන x අක්ෂයේ මත පිහිටලා තියෙනවා y ඛණ්ඩාංකය හැම වෙලාවෙම බිඳුව වෙනවා. y ඛණ්ඩාංකය හැම වෙලාවෙම බිඳුව වෙනවා. බලන්න. x ඛණ්ඩාංකය 6යි y ඛණ්ඩාංකය බිඳුවයි. එතකොට 6, බිඳුව කියලා ලකුණු කරගන්න පුළුවන්. ඊළඟට h කියන ලක්ෂයේ ඛණ්ඩාංකය මෙතන x ඛණ්ඩාංකය ඍණ 1යි y ඛණ්ඩාංකය බිඳුවයි. ඍණ 1, බිඳුව. ඔය විදිහට අපිට ලකුණු කරගන්න පුළුවන්. හරි. මූලිකව ඔය ටික අපිට ඉස්සෙල්ලම බලන්න. දැන් අපි දන්නවා අනුමාත්‍රිකාවක් ලියාගන්න කාර්සිය තලය කියලා. අනුමාත්‍රිකාවක් ලියාගන්න කාර්සිය තලය කියලා. දැන් මේ තියෙන්නේ මූල ලක්ෂය. මූල ලක්ෂය. දැන් බලන්න මම මේකෙත් ලක්ෂ කීපයක් ලකුණු කරනවා. මේ තියෙන්නේ E ලක්ෂය. තියෙන B ලක්ෂය. තියෙන C ලක්ෂය. මම ලක්ෂ කීපයක් ලකුණු කරලා මෙන්න. දැන් ඔය විදිහට මට ලක්ෂ ලකුණු කරන්න පුළුවන්. මේ ලක්ෂ ටිකේ පටිපාටිගත යුගල් ටික ලියාගත්තොත් A කියන්නේ 3,1 ලක්ෂය. B කියලා කියන්නේ ඍණ 2, x ඛණ්ඩාංකය ඍණ 2යි y ඛණ්ඩාංකය ධන 4යි. ඊට පස්සේ C කියන ලක්ෂයේ x ඛණ්ඩාංකය ගත්තොත් ඍණ 4යි
y කණ්ඩාංකය ගත්තොත් ඍණ 3යි. ඍණ 4කම ඍණ 3යි. d ලක්ෂය ගත්තොත් x කණ්ඩාංකය 1යි y කණ්ඩාංකය ඍණ 5යි. ඔය විදිහට අපිට ලකුණු කරගන්න පුළුවන්. මේ කාර්සිය කණ්ඩාංක තලයේ ඇඳලා මේ ලක්ෂ ටික ලකුණු කරගන්න ඔයාලා ඉක්මනට ලක්ෂ ටික ලකුණු කරගන්න. ඔයාලා ඔය කොටු රූල් පොතේ අඳිනකොට මේ ප්‍රස්තාරක වල තියෙනවනේ ප්‍රස්තාරක වල අඳින්න පුළුවන් කොටු රූල් පොතේ අඳිනව නම් කොටු දෙකෙන් දෙක ගන්න. කොටු දෙකෙන් දෙක ගන්න. 1 2 3 4 5 කියලා. ඉවරද? හොඳට ඉවරද? ඉවර නම් ඉක්මනට ඉවරයි කියන්නේ. හොඳයි. හරි සර්. හොඳයි. හරි. දැන් අනුමාත්‍රිකාවක් ලියා ගන්න පුතේ ශ්‍රිත කියලා. ශ්‍රිත. ශ්‍රිත. අපි ඉස්සෙල්ලාම බලමු ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි වෙළඳ පොළට ගිහිල්ලා මොකක් හරි භාණ්ඩයක් මිලදී ගන්නකොට මම ඒක තමයි උදාහරණයක් විදිහට ගන්න ඔයාලට මේ අවස්ථාව. භාණ්ඩ මිලදී ගන්නා වූ අවස්ථාව. මම පෑනක් ගන්නවා.
අපි දන්නවා රුපියල් 10 පෑන් තියෙනව නේද? ඔව්. මිල පෙන්නන්නේ පුතේ හැම වෙලාවෙම රුපියල් වලින්. පෑන් එකක් රුපියල් 10ක් වෙන පෑන් මම මිලදී ගන්නවා. එක පෑනක් ගන්නවා. එතකොට මම ගෙවන්න ඕනේ මුදලාට රුපියල් 10යි. පෑන් දෙකක් ගත්තොත් අපි කීයක් ගෙවන්න ඕනේද? රුපියල් 20ක් ගෙවන්න ඕනේ නේද? තුනක් ගත්තොත් කීයක් ගෙවන්න ඕනේද? 30යි 30යි. හතරක් ගත්තොත් කීයක් ගෙවන්න ඕනේද? 40යි 40ක් ගෙවන්න ඕනේ. එතකොට පේනවද ඔයාලට මෙතන පෑන් ගාන වෙනස් වෙනකොට මිලෙහි වෙනසක් සිද්ධ වෙන ආකාරය ඊට අනුරූපව. ඒ කියන්නේ පෑන් ගණන මෙයා මිලදී ගන්න පෑන් ගණන සහ මිල අතර සම්බන්ධයක් තියෙනවා. මිලදී ගනු ලබන පෑන් ගණන සහ මිල අතර සම්බන්ධයක් තියෙනවා කියන එක තමයි ඔතෙන්දී අපිට පේන්නේ. එහෙමනම් මෙතන මේ අපිට මිල වෙනස් කරමින් පෑන් ගාන ගන්න බෑනේ. ඒ වැඩේ කරන්න බෑ අපිට කඩේට ගිහිල්ලා. අපි ගන්න වෙන්නේ පෑන් ගණන අපි ගන්න අපිට අවශ්‍ය වෙන පෑන් ගානට අදාළව තමයි අපි මිල ගෙවන්න ඕනේ. මට ඕනි ගානට මට පෑන් මිල දී ගන්න බෑ. මාගාව තියෙන මුදල් ප්‍රමාණයට මං කියනවා මේ මාගාව රුපියල් 50ක් තියෙන මුදල් මට පෑන් 8ක් දෙන්න. එහෙම දෙන්නේ නැහැ. එතකොට මුදලාලි කියන එක පෑනක් මහත් රුපියල් 10ක් වෙනවා. ඔයාගේ රුපියල් 50ට ගන්න පුළුවන් පෑන් 5යි. කියනවා. එතකොට අපිට පේනවා මෙතන අපි මිලදී ගන්න පෑන් ගණන අනුව ගන්න පෑන් ගණන අනුව ඊට අදාළව මිලක් තියෙනවා කියන එක. ඒ කියන්නේ මේ රාශිය සහ මේ රාශිය අතර සම්බන්ධයක් තියෙනවා. පෑන් ගණන සහ මිල කියන රාශීන් දෙක අතර සම්බන්ධයක් තියෙනවා. මෙන්න මේ සම්බන්ධය කොහොමද ගොඩනැගෙන්නේ කියලා අපි බලමු ඉස්සෙල්ලම. මේ රාශීන් දෙකක් අතර පවතින සංඛ්‍යාත්මක සම්බන්ධයක්. සම්බන්ධයකට තමයි අපි කියන්නේ ශ්‍රිතයක් කියලා. ශ්‍රිතයක් කියලා. එතකොට අපිට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ පුතේ පෑන් ගණන. අපි මිලදී ගන්න පෑන් ගණනනේ අපිට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඊට අදාළව තමයි මිල තීරණය. එහෙනම් මේ අපි වෙනස් කරන එක්කිනාට අපි කියනවා ස්වායත්ත විචල්යක් කියලා. එයා x වලින් නිරූපණය කරන්නේ. එයාට තමයි අපි කියන්නේ ස්වායත්ත විචල්ය කියලා. දැන් මේ x නිසා වෙනස් වෙන්නේ කවුද? මෙන්න මෙයා මිල. අපි ගන්න පෑන් ගණන අනුව වෙනස් වෙන්නේ මිල. එතකොට මෙන්න මේ පෑන් ගණන අනුව වෙනස් වෙන්නේ මිල නිසා අපි එයාව හඳුන්වන්නේ y විදිහට. අපි එයාව හඳුන්වන්නේ y විදිහට. කෙනෙක් නිසා තව කෙනෙක් වෙනස් වෙන්නේ. එතකොට කෙනෙක් නිසා තව කෙනෙක් වෙනස් වෙන්නේ. මෙන්න මෙයා තමයි මේ විදිහට වෙනස් වෙන්නේ. කවුරු නිසාද? මෙන්න මෙයා නිසා. x නිසා. x නිසා y වෙනස් වෙන්නේ. එතකොට මෙන්න මේ y වලට තමයි අපි කියන්නේ ශ්‍රිතය කියලා. ශ්‍රිතය. මෙයා තමයි පුතේ ශ්‍රිතය කියලා හඳුන්වන්නේ. එයාට කියනවා අපි පරායක්ත විචල්ය කියලා. දැන් අපිට මේ y සඳහා x අඩංගු ප්‍රකාශනයක් ලියා ගන්න පුළුවන්. ගන්න පෑන් ගණන කීය වුණත් අපිට පටස් ගාලා උත්තරයක් ලබා ගන්න පුළුවන් සූත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන්. සූත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන්. y සමානයි 10යි x කියලා. අපි දන්නවා එකක මිල රුපියල් 10යි. එකක මිල රුපියල් 10යි. එයා පෑන් ගාණෙන් ගුණ කරපු ගමන් ඒ පෑන් ගණනට අදාළ මිල අපිට පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. පෑන් ගණනට අදාළ මිල අපිට පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. හරි? එතකොට මේ කෙනෙක් නිසා තව කෙනෙක් වෙනස් වෙනවා නම් අන්න ඒ වෙනස් වෙන කෙනාට තමයි පුතේ අපි කියන්නේ ශ්‍රිතයක් කියලා. අපි විසින් වෙනස් කරන එක්කෙනාට අපි කියනවා ස්වායත්ත විචල්ය කියලා. ඒ නිසා වෙනස් වෙන කෙනා අපි ඒ කියන්නේ ශ්‍රිතයට අපි කියනවා පරායක්ත විචල්යක් කියලා. මෙන්න මේ ශ්‍රිතය මේ y සමානයි 10ix කියන ශ්‍රිතය අපිට ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න පුළුවන්. ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න පුළුවන්. එතකොට මට අර විදිහටම x අක්ෂය සහ y අක්ෂය අවශ්‍ය වෙනවා. හැබැයි ඍණ කියන්න අපිට ඕනේ නෑ. මිල ඍණ වෙන්නේ නෑනේ. මිලක් ඍණ වෙන්නේ නෑනේ. මේ බලන්න. බලමු කොහෙන්ද?
අපි හැම වෙලාවෙම අපි වෙනස් කරන එකිනා x අක්ෂය මත තමයි ලකුණු කරගන්නේ. කියන්නේ ස්වායක්ත විචල්්‍ය. ස්වායක්ත විචල්්‍ය අපි සෑම විටම ලකුණු කරගන්න ඕනේ x අක්ෂය මත. මේ තිරස් අක්ෂය මත අපි වෙනස් කරන කෙනා. 1 2 3 4 5 tan ගණන. tan ගණන. එයා x අක්ෂය මත තමයි ලකුණු වෙන්නේ. මේ තියෙන මූල ලක්ෂණය. ඒ අණුව වෙනස් වෙන කෙනා තමයි පුතේ අපි ශ්‍රිතය තමයි y අක්ෂය මත නිරූපණය කරන්නේ. ඒ කියන්නේ 10 20 30 40 50 මේ තියෙන මිල. දැන් අපි මේ ලක්ෂ ටික ලකුණු කරගත්තොත් අපිට මේක ප්‍රස්තාරිකව නිරූපණය කරගන්න පුළුවන්. පෑන් එකක මිල රුපියල් 10යි. අපි මේ විදිහට ලකුණු කරමු බලන්න. පෑන් දෙකක මිල රුපියල් 20යි. පෑන් තුනක මිල රුපියල් 30යි. පෑන් හතරක මිල රුපියල් 40යි. හරි. දැන් මේ ලක්ෂ ටික අපිට යා කරගන්න පුළුවන්. නම යා කරනවා. බලන්න. ප්‍රස්තාරයක් ලැබිලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ පුතේ මේ y සමානයි 10යි x කියන ශ්‍රිතයේ ප්‍රස්තාරය. ශ්‍රිතයේ ප්‍රස්තාරය. හරිද? හරි. ලියා ගන්න මේ විදිහට මෙතනදී ඔයාලට පේනවා ඇති මේ x වල දර්ශකය 1. x වල දර්ශකය 1යි. x වල දර්ශකය 1යි. එහෙමනම් මෙන්න මේවට කියනවා අපි ඒකජ ශ්‍රිත කියලා. මොන ශ්‍රිත කියලාද කියන්නේ? ඒකජ ශ්‍රිතයක් කියලා මෙයාව අපි හඳුන්වනවා. ඒකජ ශ්‍රිතයක් කියලා තමයි අපි හඳුන්වන්නේ. හරි. ලියා ගන්න ඉස්සෙල්ලම අපි ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියලා ලියා ගමු. ඒතකොට ශ්‍රිතයක් කියලා කියන්නේ මම නැවතත් කියනවා කෙනෙක් නිසා යම් කිසි රාශියක් නිසා තවත් රාශියක වෙනසක් සිද්ධ වෙනවා නම් අන්න එයාට කියනවා අපි ශ්‍රිතයක් කියලා. ලියා ගන්න. කිසියම් රාශියක් මත තවත් රාශියක වෙනසක් සිදු වේ නම් කිසියම් රාශියක් මත තවත් රාශියක වෙනසක් සිදු වේ නම් එම රාශිය ශ්‍රිතයක් ලෙස හඳුන්වයි. උදාහරණ ලියා ගන්න උදාහරණ විදිහට මෙහෙම ලියා ගන්න තරු ලකුණක් ගන්න. පෑනක මිල රුපියල් 10කි. පෑනක මිල රුපියල් 10කි. පෑනක මිල රුපියල් 10කි. හරි. දැන් ඔයාලට පුළුවන් පෑන් ගණන සහ මිල මෙතන සටහන් කළා මේ විදිහට ස්වායත්ත විචල්්‍ය ශ්‍රිතය මේ y සමාන 10යි x එක ලකුණු කරගන්න. මෙන්න මේ ටික කොටස විතරක් ලකුණු කරගන්න ඉක්මනට ඇඳලා මේ ටික විතරක් ලකුණු කරගන්න.
හොඳයි. හරි. ලියාගන්න යටින් මෙහෙම ලියාගන්න. පහත දැක්වෙන්නේ ඉහත y සමානයි 10යි x y සමානයි 10යි x මෙතන y සමානයි 10යි x සර් වාක්‍යය කියන්නකෝ. පහත දැක්වෙන්නේ ඉහත y සමානයි 10යි x ශ්‍රිතය ප්‍රස්තාරිකව ගොඩනගා ඇති ආකාරය වේ. ප්‍රස්තාරිකව ගොඩනගා ඇති ආකාරය වේ. ප්‍රස්තාරිකව ගොඩනගා ඇති ආකාරය වේ. හරි. දැන් මේ ප්‍රස්තාරය ඉක්මනට ඇඳගන්න. ඇඳලා මේ රේඛාව ඇඳලා මේකේ y සමානයි 10යි x කියලා නම් කළා ඒකජ ශ්‍රිතය කියලා ලකුණු නම් කරගන්නේ. ඉක්මනට කරන්න. ඉවරය හරි කියලා මැසේජ් එකක් දාන්න. ඉවර වෙච්ච ගමන් හරි කියලා මැසේජ් එකක් දාන්න. හොඳයි. ඉවරද? හොඳයි. අසී. ඉමල්මි ඉවරද?
හරි. යටින් ලියා ගන්න ඒකජ ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියන එක. ලියා ගන්න ඒකජ ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියලා. කිසියම් ශ්‍රිතයක ස්වායත්ත විචල්්‍ය මගින් නිරූපණය කරන කිසියම් ශ්‍රිතයක ස්වායත්ත විචල්්‍ය නිරූපණය කරන X-හි දර්ශකය සර් ඒක ආයි කියන්නකෝ චුට්ටක්. කිසියම් ශ්‍රිතයක ස්වායත්ත විචල්්‍ය නිරූපණය කරන X-හි දර්ශකය එක නම් එය ඒකජ ශ්‍රිතයක් ලෙස හඳුන්වයි. හරි. දැන් අපි හොයන්න යන්නේ පුතේ දෙනවද ඕනම ශ්‍රිතයක x හි ඛණ්ඩාංකයට අදාළව y හි ඛණ්ඩාංකය ගණනය කරලා පටිපාටිගත යුගලයක් හොයන්නේ කොහොමද කියන එක තමයි දැන් හොයලා බලන්න යන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු පටිපාටිගත යුගලයක් තිබුණොත් විතරයි යුගල තිබුණොත් විතරයි අපිට ඒක ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ ඕනම ශ්‍රිතයක් ප්‍රස්ථාරගත කරන්න පුළුවන් වෙන්නේ පුතේ අපිට පටිපාටිගත යුගල හොයාගන්න පුළුවන් වුණොත් විතරයි. දැන් මම ශ්‍රිතයක් දෙනවා y සමානයි 2x කියලා. y සමානයි 2x ශ්‍රිතයක්. එතකොට අපිට ප්‍රස්ථාරය ගොඩනගන්න නම් අපිට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ස්වායත්ත විචල්්‍ය. ඒ ස්වායත්ත විචල්්‍ය කියන්නේ x වලට. මේ x වල වටිනාකම අනුව තමයි මේ y වලගේ තීරණය වෙන්නේ. එයාට කියනවා අපි ශ්‍රිතය කියලා. y කියන්නේ ශ්‍රිතය. එමනම් අපි බලමු ඉස්සෙල්ලාම මේ ශ්‍රිතයට අදාළ ඛණ්ඩාංක වගුවක් ගොඩනගා ගන්න කොහොමද කියලා පටිපාටිගත යුගල් ලබා ගැනීමට. අපි මුලින්ම අපි වෙනස් කරන එක්කෙනා තමයි x අගය. x ඛණ්ඩාංකය තමයි අපි වෙනස් කරන්නේ. ඒ අනුව වෙනස් වෙන්නේ පුතේ ශ්‍රිතයට අදාළ අගය y ඛණ්ඩාංකය. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ පටිපාටිගත යුගලය ලබා ගන්න. මේ තියෙන්නේ y සමානයි 2x. 2x කියන ශ්‍රිතය. අපිට මේක y ලියන්න නැතුව 2x කියලා ලියන්න පුළුවන්. 2x වල අගය තමයි y වලට සමාන වෙන්නේ. ඊට පස්සේ මේ x වල අගයට අදාළ y වල අගය හොයාගත්ත නිසා අපිට ඒකට අදාළ පටිපාටිගත යුගලය ලියන්න පුළුවන් x, y ඛණ්ඩාංකය ලියන්න පුළුවන්. දැන් මෙතෙන්දී හැම වෙලාවෙම මතක තියාගන්න මේ තියෙන ශ්‍රිතයට අදාළව මේ x වල අගයන් තීරණය කරන්නේ අපි. අපි තමයි තීරණය කරන්නේ x වල අගයන්. අපිට ප්‍රශ්නයකට දීලා තිබුණ නැතොත් මෙන්න මේ අගයේ ඉඳන් මේ අගය දක්වා ගන්න කියලා පරාසයක් දීලා තිබුණ නැතොත් x සඳහා ගන්න අවශ්‍ය වෙන අපි තමයි තීරණය කරන්නේ ගන්න මොනවද කියලා. හරි? මම තව ශ්‍රිතයක් ඔයාලට පෙන්නනවා. y සමානයි 2න් 1x. මෙයාට අදාළවත් අපි හොයලා බලමු. එතකොට මම කිව්වනේ ඔයාලට අපි තමයි තීරණය කරන්නේ x වල අගය කියන්නේ. 2න් 1x මේක y. මේක x, y ඛණ්ඩාංකය. හරි.
දැන් බලන්න මෙතන x වලට මම දානවා මේ විදිහට ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 මට කැමතියි කියන්නේ ගන්න පුළුවන් කියලා කිව්වේ. හරි. දැන් බලමු මේ ගුණ කරලා දෙක මේ දෙක ගුණ කරන්න ඕනි ආදේශ කරන්න තියෙන්නේ ඍණ 2 දෙවරක් 2 4යි ලකුණ ඍණ දෙන්නගේ ලකුණ අසමාන නිසා ඍණ 4යි. දැන් අපිට මෙයාගේ ඛණ්ඩාංකය ලියන්න පුළුවන් x ඛණ්ඩාංකයේ ඍණ 2යි y ඛණ්ඩාංකයත් ඍණ 2යි ඍණ 4යි y ඛණ්ඩාංකයේ ඍණ 4යි x ඛණ්ඩාංකයේ ඍණ 2 වෙනකොට y ඛණ්ඩාංකයේ වෙන්නේ ඍණ 4. ඊළඟට බලමු දෙක ගුණ කිරීම x ඛණ්ඩාංකයගේ ඍණ 1 දෙවරක් 1 2යි දෙන්නගේ ලකුණු අසමාන නිසා පිළිතුර ඍණ. එමනම් එයාගේ ඛණ්ඩාංකය අපිට ලියන්න පුළුවන් x ඛණ්ඩාංකයේ පළවෙනියට ඍණ 1යි y ඛණ්ඩාංකයේ ඍණ 2යි ඍණ 1 ඍණ 2. එහෙම කියවන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ x ඛණ්ඩාංකය බිංදුවයි දෙවරක් බිංදුව බිංදුවයි. දැන් අපිට පුළුවන් මෙයාගේ පටිපාටිගත ඒගොල්ලෝ ලියන්න බිංදුවේ x ඛණ්ඩාංකයේ බිංදුව වෙනකොට y ඛණ්ඩාංකයක් බිංදුවයි. ඔය විදිහට. ඉතිරි දෙක ඔයාලට මම තනියෙන් ගොඩනගන්න දෙන්නේ. ඊළඟ එකෙත් බලන්න. දැන් මෙතන බලන්න පුතේ මෙතන x වල සංගුණකය. මෙතන නම් x වල සංගුණකයේ තිබුණේ පූර්ණ සංඛ්‍යාවක් 2 පූර්ණ සංඛ්‍යාවක්. නමුත් මෙතන x වල සංගුණකයේ තියෙන්නේ භාගයක් දෙකෙන් එක. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවලදී අපි තෝරගන්න ඕනි x සඳහා ගැලපෙන අගේ විදිහට ස්වායක්ත විචල්්‍යයේ විදිහට මේ දෙකත් එක්ක සුළු වෙන අගයන්. මේ දෙකත් එක්ක සුළු වෙන අගයන් තමයි අපි තෝරගන්නේ. මොකද අපිට ඒක සුළු කිරීම සඳහා පහසුවක් වෙනවා. බලන්න දෙකත් එක්ක සුළු වෙනව නේද ඍණ 4 කැපෙනවා කියන්නේ. ඍණ 4. ඊට පස්සේ ඍණ 2 බිංදුව ධන 2 ධන 4. ඔන්න අගයන් ටික මම ගත්තා. හැම වෙලාවෙම අපිට පුළුවන් තෝරගන්න. අපිනේ තෝරගන්නේ ඒක. ඒ තෝරගන්නේ කැපෙන අගයන්. එතකොට මෙයාගේ අපිට ගන්න පුළුවන් දෙකෙන් එක ගුණ කිරීම ඍණ 4. එතකොට 2ට 2 1යි 4ට 2 ඒවා 2යි 4ට 2 ඒවා 2යි. එතකොට දෙවරක් 1 2යි ලකුණ ඍණ දෙන්නගේ ලකුණු අසමාන නිසා. දැන් මේ පටිපාටිගත යුගලේ x ඛණ්ඩාංකයේ ඍණ 4යි y ඛණ්ඩාංකයේ ඍණ 2යි. එතකොට අපිට මේක ලියන්න පුළුවන් ඍණ 4 ඍණ 2 කියලා. ඊළඟ එකත් ගත්තොත් දෙකෙන් එක ගුණ කිරීම ඍණ 2. 2ට 2 ඒවා 1යි මේ 2ට 2 ඒවා 1යි. ඍණ 1 එකෙන් ගුණුනහම ඍණ 1යි. එතකොට x ඛණ්ඩාංකයේ ඍණ 2 වෙනකොට y ඛණ්ඩාංකයේ වෙන්නේ ඍණ 1. ඊළඟ එක ගත්තොත් දෙකෙන් එක ගුණ කිරීම බිංදුව. ඕනම සංඛ්‍යාවක් බිංදුවෙන් ගුණුනහම බිංදුවයි. බිංදුවකම බිංදුව. පැහැදිලිද ගත්ත හැටි? හැම වෙලාවෙම අපිට තමයි නිදහස තියෙන්නේ මේක x ඛණ්ඩාංකයට අදාළව මේ තීරණය කිරීමේ හැකියාව. හරි? දීලා තිබුණේ නැතොත්. හරි? ලියා ගන්න තරු ලකුණක් දාලා මෙහෙම අනුමාත්‍රිකාවක් ලියා ගන්න. කිසියම් ශ්‍රිතයක මොකද්ද සර්? කිසියම් ශ්‍රිතයක x අගයන්ට අනුරූප y අගය සොයා x අගයන්ට අනුරූප y අගය සොයා පටිපාටිගත යුගල සෙවීම මේ දෙකේ ඉක්මනට හොයලා මට පෙන්නන්න. මේ දෙකේ ඉතිරි ටිකක් සම්පූර්ණ කරලා පෙන්නන්න රිසිට්. මේ ශ්‍රිතය ඉක්මනට ලියලා කාර්සික ඛණ්ඩාංක වගුව උඩ නගලා හරි
මාතෘකාව ලියා ගන්න බැරුණාද? කිසියම් ශ්‍රිතයක xc අගයට අනුරූප y අගය සොයා පටිපාටිගත යුගලය සෙවීම. පටිපාටිගත යුගලය සෙවීම. කිසියම් ශ්‍රිතයක xc අගයට අනුරූප y අගය සොයා පටිපාටිගත යුගලය සෙවීම. මේ ශ්‍රිතය උඩින්ම ලියනවා ඊට පස්සේ කණ්ඩායම් වර්ග ගොඩ ගන්නවා. මේ ශ්‍රිතය උඩින්ම ලියනවා ඊට පස්සේ කණ්ඩායම් වර්ග ගොඩ ගන්නවා. ඉතිරි ටික ඔයාලා තනියෙන් සම්පූර්ණ කරන්න. ඉක්මනට කරන්න. මේ සතියේත් බලමු අපිට කරන්න පුළුවන් වේද කියලා. හරිද? ඉවරද? හරි. මේකේ ඉතිරි දෙක අපි බලමු හොයන්න. මෙයාගේ x වලට එක ආදේශ කරන්න තියෙන මේ දෙකයි x වල. එතකොට දෙක ගුණ කිරීම 1. දෙවරක් 1 2යි. එතකොට දැන් අපිට x කණ්ඩාංකයේ 1 දන්නවා y කණ්ඩාංකයේ 2. 1,2. ඉන්න පරිපාටිගත යුගලය. ඊට පස්සේ මෙතන x වලට දෙක ආදේශ කරන්න පුළුවන් x කණ්ඩාංකයේ 2යි දෙවරක් 2 4යි y කණ්ඩාංකය 4යි. එහෙනම් පටිපාටිගත යුගලය වෙන්නේ x කණ්ඩාංකය 2 වෙනකොට y කණ්ඩාංකය 4. හරිද?
ලැබිලා ඊළඟ එකක් බලන්න. එතකොට මෙතන දෙකෙන් එක ಗುಣ කරගන්න වෙන්නේ x ඛණ්ඩාංකය දෙකෙන්. දෙකට දෙකේ එකයි මේ දෙකටත් දෙකේ එකයි. එක්වරක් එක එකයි. එහෙනම් x ඛණ්ඩාංකය දෙක වෙනකොට y ඛණ්ඩාංකය එකයි. 2,1. ඔය විදිහට පටිපාටිගත ඉබලේ ගන්න පුළුවන්. ඊළඟ එකේ දෙකෙන් එක ಗುಣ කිරීම 4. දෙකට දෙකේ එකයි 4ට දෙකේවා දෙකයි. දෙවරක් එක දෙකයි. x ඛණ්ඩාංකය දෙක මේ 4 වෙනකොට y ඛණ්ඩාංකය වෙන්නේ 2 නේ. එතකොට මෙයාගේ පටිපාටිගත යුගලේ අපිට ලියන්න පුළුවන් 4,2 කියලා. හරි. දැන් ඔයාලට මේ අඟහරුවාද උදේ පන්ති තියෙනවද? ඉඳුවර පන්ති තියෙනවද ඔයාලට? ඉඳුවර කතා කරන්න. ඉමල්මි දැන් එදා වගේ කට් වෙන්න බෑ හොඳේ. අයින් වෙන්න බෑ. හරි. එමනම් මම අඟහරුවාද උදේ 5ට ආයි පන්තිය දානවා. පන්ති තියෙන දරුවෝ ඉන්නවනම් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. උදේ 5ට. අඟහරුවාද උදේ 5ට මම ඔයාලට පන්තිය දානවා. එදාට සම්බන්ධ වෙන්න. හරිද? දැන් මෙන්න මේ ප්‍රශ්නේ ලියාගන්න. මේ ප්‍රශ්නේ ලියාගන්න. පහත දැක්වෙන එක් ශ්‍රිතවල x හි අගයට අනුරූප y හි අගය සොයා එය පටිපාටිගත යුගලයක් ලෙස දක්වන්න. එතකොට ඔයාලට නිදහස තියෙනවා x ඛණ්ඩාංක සහ y ඛණ්ඩාංක තෝරගන්න. හැබැයි x ඛණ්ඩාංක සහ y ඛණ්ඩාංක තෝරගන්නකොට ඔයාලට x වල සංගුණකය මේ බලන්න 2x මේ විදිහට පූර්ණ සංඛ්‍යාත්මක අගයක් තිබුණොත් ඔයාලා හැම වෙලාවෙම ගන්න ඕනේ ඍණ 2 ධන 2 අතර ඍණ 2 ඍණ 1 බිංදුව ධන 1 ධන 2 එහෙම ගන්න පුතේ. හරි? ධනාංගයන් පමණක් ගන්න එපා. ඒක. මෙන්න සිත ටික ලියා ගන්න. දෙවනි එක. නැත්නම් මම මේකේ පල්ලෙහාට දෙන්නම්කෝ ඛණ්ඩාංග ටික. ඍණ 2 ඍණ 1 බිංදුව 1 2. දෙවනි එක. y සමානයි 3x ඍණ 4. මේකෙත් ඔයාලා ගන්න ඍණ 2 ඍණ 1 බිංදුව 1 2. තුන්වෙනි එක y සමානයි ඍණ 2x ධන 1. ඒකෙත් ඔයාලා ගන්න ඍණ 2 ඍණ 1 බිංදුව 1 2. හතරවෙනි එක y සමානයි 3න් 1x ධන 2. එතකොට මෙතෙන්දි ගන්න යාලා ඍණ 6 ඍණ 3 බිංදුව ධන 3 ධන 6. තව එකක් දෙනවා පස්වෙනි එක මේ ටික ඔයාලට මේ ටික හදනකොට ඕන එකක් ඔයාලට ගන්න පුළුවන්. හරි? y සමානයි 2න් 1 අපි ඍණ 2න් නේද? ඍණ 2න් 1x ධන 3. මේක ඔයාලා ගන්න ඕනේ ඍණ 4 ඍණ 2 බිංදුව ධන 2 ධන 4. එන්න පහක් තියෙනවා. ඔය පහට අදාළව ඔයාලා හොයන්න ඕනි ඛණ්ඩාංක වර්ග 5 ගොඩනගන්න ඕනේ. හරිද? ඛණ්ඩාංක වර්ග 5 ගොඩනගලා තියෙන්න ඕනේ. ඊළඟ දවසේ අඟහරුවාද උදේ 5ට මතක ඇතුව සම්බන්ධ වෙන්න. දැන් මම අදට පුතේ පන්තිය නවත්තනවා.
ඔය ටික කරන්න ඕනි. හරිද? ඔය ටික කරන්න අනිවාර්යයෙන්ම ඔය ටික කරන්න. හරි. එහෙමනම් මේ ඔය පන්ති